පැය 24 පුරා තෙල් ගැලුම් පිටින් දාලා බුදු පහන දැල්වපුවාම ඊවට ප්‍රේතයෝ ආකර්ෂණය වීම නවත්තන්න බෑ. පන්සලක ජීවත් වෙන මිනිස්සයාට දරු පවුලක් නැහෙනේ. පන්සලක ජීවත් වෙන මිනිස්සුන්ට අනාගතයක් නැහැ. මේ මිනිස්සයා ආයේ පන්සලේ මහාන වෙලා ජීවිතේ කෙටි කරගෙන මෙහෙන් ගොඩ යන්නේ. මේ මිනිස්සුන්ට වාස්තුවෙන් අදාළ නැහැ. ඉතින් හරි. කිං කනිස්සන්ති තාරකා භික්ෂුන් වහන්සේලා මේ තාරකා වලින් වැඩක් නැහැ. නමුත් ගිහියට ඊට වඩා ප්‍රශ්න ගොඩක් තියෙන මේ මිනිස්සුන්ට ග්‍රහ ප්‍රශ්න, භූත ප්‍රශ්න. ඔබ නිවස හැදුවේ නැකත් බලලා නම්. ඔබ නිවස හැදුවේ වර්ගමූලයක් හදලා නම්. ඔබ නිවස හැදුවේ වර්ගඵලයකට අනුව නම්. දිගපල්ලක් උසක් උළුවව මූට්ටු දිහා බලලා නම් ඔබ නිවස හැදුවේ ඔබට බුදු පහන තියන්නත් යම්කිසි නිශ්චිත වූ රටාවක්, දිසාවක්, ප්‍රදේශයක්, කොටසක් වෙන් කරගන්න සුදුයි. අපි සෙනසුරාදා ගෙයක් හැදුවේ නැහැ. අපි ඊරිදා ගෙයක් හැදුවේ නැහැ. අපි රාහු කාලේ වැඩක් පටන් ගත්තේ නැහැ. මේ අපේ ලංකාවට උරුම ක්‍රමයේ මේ. ඉන්දියාවට රාහු කාලේ බලපාන්න නැති වෙන්න පුළුවන්. හරි. බලන්න මේ මන්ත්‍ර පටන් ගන්න තියෙන ඕම් අල්ලා. පටන් ගන්න මේ රටවල් වල මන්ත්‍ර. ඕම් අල්ලා ඕමා රෝබිසි බිල්ලා හිල්ලා හිල්ලා ඉම්බාලු ගුරුකි ආදේශ ගුරුකි පට්ටානි ගුරුසි යෝකි කායා කාබේලි කායා කායා තොසා ඔය විදිහට යන්නේ. උන් මොනවද කන්නේ? උන් කන්නේ චීස් පෙත්තයි, බටර් පෙත්තයි, සලාද කොළයයි, පාන් පෙත්තයි. අපට කාලෙටත් මේ අපට මන්ද පොසෙන්ද මැරෙනවනේ පහුදා උදේ ඉති කලන්තේ තමයි. තෙරුවන් සරණයි. බෞද්ධයෙක් වශයෙන් බුදුන් නොවඳිනා කෙනෙක් ඉන්නවා නම් ඒක ඇත්තට මහ බුවක්. සෑම බෞද්ධයෙක්ම තමන්ගේ නිවස තුළ ලෝතුරා බුදුරජාණන් වහන්සේට තමන්ගේ ගෞරවය හැම වෙලේකම ප්‍රදර්ශනය කරනවා. ඒ වෙනුවෙන් බුදු පිළිම තැන්පත් කරගන්නවා, ලස්සන බුදු කුටි හදනවා. ඒ වගේම අලංකාරවත් විදිහට තමන්ගේ බුදු මැදුර සරස ගන්නවා. මේ විදිහට নানা ප්‍රකාර අයුරින් සෑම බෞද්ධයෙක්ම තමාගේ ශාස්ත්‍රූවරයා වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරනවා. නමුත් මේ බුදු පහන තැබීම කියන ක්‍රමවේදය කටයුතු කිරීමේදී ඒක නිවසට බලපාන්නේ කොහොමද? ඒක එම කටයුත්ත සිදු කරන පුද්ගලයාට එකකින් සැබවින්ම ගුණපර ලැබෙන්නේ කොහොමද කියන මාතෘකාව පිළිබඳ සාකච්ඡා කරන්නටයි අද අපි දසත YouTube නාලිකාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම බෞද්ධයෙක් වශයෙන් මේ ලෝකේ තමන්ගේ ප්‍රධාන ශාස්ත්‍රූවරයා විසියට ඒ පුද්ගලයා අදහන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ. මම හිතනවා ඒක කාගේවත් දෙගිඩියාවක් හෝ අවිවාදයක් තියෙන විදිහක් නැහැ. නමුත් බෞද්ධයෙක් වශයෙන් මේ බුදු පහන තැබීමේ අරමුණ මොකද්ද? මේ බුදු පහන වාස්තු විද්‍යාවට අනුකූලව තබාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්නටයි අද අපි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. කෙනෙක් අහන්න පුළුවන්, ඔබ හිතන්න පුළුවන් බුදුන්ට පහන තියන්නට වාස්තුවක් ඕනද? බුදුන්ට පහන තියන්නට වෙලාවක් ඕනද? බුදුන්ට පහන තියන්නට හැඩ වෙන්න ඕනද? ඒකට ලෑස්ති වෙන්න ඕනද? මේක බෞද්ධ දර්ශනයට අදාළද කියන මාතෘකාව පිළිබඳව කෙනෙකුට සැකයක්, සංකාවක් සහ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තට මේකට උත්තරයක් දෙන එක ඊටාම වැදගත්. බුදු පහනක් තියන්න තැනක් ඕනේ නැහැ. බුදු පහනක් තියන්න වෙලාවක් ඕනේ නැහැ. බුදු පහනක් තියන්න අවස්ථාවක් ඕනේ නැහැ. බුදු පහනක් දැල් වෙන්න වෙලාවක් නැහැ. එනමුත් අපේ පෙර කර්ම ක්‍රියාත්මක වෙන්න මේ බුදු පහනේ ආලෝකය හෝ ඒ තබන බුද්ධ පූජාදී ලෝභ සිතින් කටයුතු කරන යම් යම් പ്രേත බලවේගවල ක්‍රියාත්මක වීමක් ඇති වෙන්න. ඒ වගේම වාස්තු විද්‍යාත්මකව යම් යම් කරුණු කාරණාවන් තුලින් පුද්ගලයාට ඒ සඳහා බාධා ඇති වෙන්න කියන දෙයට නම් ඒකට අනිවාර්යෙන්ම වෙලාවක්, කලාවක්, විදිහක් තියෙනවා. ඒ නිසා පෙර ලෝකෙ හිටපු බුදුනුවෝ බෞද්ධයෝ මේ බුදු පහන දල්වන්නට පාවිච්චි කරපු ක්‍රමවේදය පිළිබඳව, ඒ වගේම එහි වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව අපට අනුරාධපුර රාජධානියේ ඉඳන්ම හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. අනුරාධපුර රාජධානියේ ඉඳන්ම ඒ රාජධානි සංකල්පය තුළ විශේෂයෙන් පොළොන්නරු රාජධානියේදී මේක බොහොම තීව්‍ර වශයෙන් පැවතුණා. මේ බුදුන් වැඳීම සඳහා ඒ ගෘහයට සුදුසු දිසා සහ ස්ථාන තමයි රජතුමා විසින් සකස් කරලා භික්ෂුන් වහන්සේට දුන්නේ. ඉතින් ඒ නිසා මේක රාවණ මහරජතුමාගේ කාලේ ඉඳන් මේ නිවසක දැල්වෙන මේ කුල දෙවියන්ට දැල්වපු පහන දිසාවක් විදිහක් තිබුණේ. ඒ දිශාවෙන් ලැබෙන ඒ සෞම්‍ය වූ කිරණ, ඒ දිශාවෙන් ලැබෙන සුගන්ධවත් වූ ඒ කිරණ පුද්ගලයාට වඩාත් හොඳින් ලබා ගන්න. ඇත්තනම් බුදුන් පුදන්නට
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහනක් දාලන්නට තැනක් ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහනක් දාලන්නට වෙලාවක් ඕනේ නැහැ. ඊනමුත් වැඩි ආනිසංශයක් වැඩි පිහිටක් මෙන්ම කරදරයකින් තොරව මේ බුදු පහන තබා ගැනීම කියන කාරණාවදී යාමේදී අපට දිශාවක් වාස්තුවක් වෙලාවක් පාවිච්චි කරන්න වෙනවා. එහෙම පාවිච්චි කළොත් අපට ඒයින් වැඩි පිහිටක් වැඩි ආශිර්වාදයක් මෙන්ම වැඩි දියුණුවක් උදා කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක තමයි අපේ අත්දැකීම සහ අපේ පරිශ්‍රණය. ඉතින් ඒ නිසා මේ පින්වත් ඔබ මේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා හැම වෙලේම අත්වල බැඳගෙන සිටින ඔබ නිතරම මේ නාලිකාවේ යෙදෙන අලුත් වැඩසටහන් ගැන අවධානයෙන් යොමු වෙන ඔබට මේ වෙලාවේදී මම මේ කියන්න යන කාරණාව මම හිතන්නේ බෞද්ධයෙක් වශයෙන් අතිශය වැදගත්. මම මේක ඊටාම සංක්ෂිප්තව සාරාංශ වශයෙන් ගෙනහැර දක්වන්නම් වැඩි කාලයක් නොගෙන. පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් දල්වන මේ බුදු පහනෙන් අපි අපේක්ෂා කරන්නේ යම්කිසි සංඥාවක් සලකුණක්. එක්තරා අවස්ථාවකදී මම ඔය ගැන ප්‍රකාශ කරමු. එක්තරා කෙනෙකුට චෝදනා කළා එහෙම මං කිව්වා බුදු පහන වැඩි වෙලා දල්වන්න එපා කියලා. ඊට පස්සේ එක්තරා අවස්ථාවකදී ඒකට හේතු සාධක සහිතව කියමින් ඔහු යම් තරකයක් ගෙනාවා. ඇත්තටම බුදු පහන පත්තු කරන්නේ ඇයි කියන දේ දැනගන්න එපා ඉස්සල්ලාම. බුදු පහන පත්තු කරන්නේ කාරණා දෙකක් අරමුණු කරගෙනනේ. එකක් තමයි බුදුරජාණන් වහන්සේට පූජා කරන පූජාවක් වශයෙන්. අනිත් එක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රේ වටහා ගැනීමක් වශයෙන්. මේ කාරණා දෙක වෙනුවෙන්නේ මිනිස්සෙක් බුදු පහන පත්තු කරන්නේ. එතකොට තථාගතයන් වහන්සේට බුදු පහන දැල්වීම තථාගතයන් වහන්සේට සිද්ධ කරන ආමිස පූජාවක් වශයෙන් බුදු පහන දැල්වීම සඳහා නම් එම වෙලාවක් කලාවක අවශ්‍යතාවයක් නැහැ. ඒක පිළිගන්නවා. එනමුත් මේ බුදු පහන දැල්වීම කියලා තියෙන දෙයින් පින්නතුනි අපි යම්කිසි අනිත්‍යක් දකින්නට ඕන. දැන් සමහර බුදු පහන් මේ හුළු අතු දල් වෙලා තිනවා වගේ මහ විශාල තිර 5-6 දාලා පත්තු කරලා තියෙනවා. ඉතින් මේවායේ සංකල්පමීය වශයෙන් මෙහි ඇති ස්වභාවය පිළිබඳ අපට ගැටලු සහිතයි. බුදු පහන පත්තු කරන්නේ ඇයි? එකක් බුදුජානන් වහන්සේ වෙනුවෙන් තමයි. හරි. ඒකට පැය 24 පුරාම දැල්ුණත් අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් පහනකින් දකින යථාර්ථයකුත් තියෙනවනේ. ඒ යථාර්ථයක් දකින්න එපයි. ඒ යථාර්ථය තමයි මේ පහනේ තියෙන ආලෝකය මගේ ජීවිතය වගේ. මෙහි තියෙන තෙල මගේ ආයුෂය වගේ. මෙහි මේ දැල්වෙන වැටිය මගේ හරියට ශරීරය වගේ. මේ පහන හුළඟින් නිවෙන්න පුළුවන්. තෙල් ඉවර වෙලා නිවෙන්න පුළුවන්. වැටි ඉවර වෙලා නිවෙන්න පුළුවන්. මේ දෙකම ඉවර වෙලා නිවෙන්නත් පුළුවන්. සමහරක් විට මේ සියල්ලම තියෙද්දිත් මේ පහන නිවෙන්න පුළුවන්. මගේ ජීවිතයත් අන්න ඒ වගේ. ආයුෂ ඉතිරිව තියද්දි ශරීරයේ බිඳී මැරිලා යන්න පුළුවන්. ශරීරය බිඳිලා ගිහින් ආයුෂ ඉතුරුව තියද්දි මැරෙන්න පුළුවන්. ශරීරයයි ආයුෂයි දෙකම අවසන් වීමෙන් මැරෙන්නත් පුළුවන්. මේ දෙකම ඉතුරුව තියද්දි බාහිර ක්‍රියාවක් නිසාත් මැරෙන්න පුළුවන් කියලා. මේ මරණ සංඥාවනේ පින්නතුනි මේ පහනෙන් දකින්නේ. ඒතර යථාර්ථවාදී වූ ලෝක ධර්මතාවයක් දකින්න නැතුව හුළු අතුපත්තු කරනවා වාගේ සදාකාලික දැල් වෙන අපි කියන්නේ 12 මහේ පහන් දැල් වෙන එක නරකයි කියලා. ඒක ඊටාම හොඳ එක බුද්ධ පූජාවක්. නමුත් හැම වෙලේම බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත් වෙන මිනිස්සයා මේ බුද්ධ පූජාවත් තුලින් අනිත්‍ය දකින්න ඕනේ. අනිත්‍ය දකින්නදී බුද්ධ පූජාවක් නැති වැඩක් නැහැනේ. ඒක සම්පූර්ණ බෞද්ධ පිළිවෙත් වලට විරුද්ධයි. ඉතින් ඒ නිසා මගේ විරුද්ධතාවයක් නැහැ පෞද්ගලිකවත් කොහොමත් ධර්මානුකූලවත් 12 මහේ පහන් දැල්වීම ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් බෞද්ධයෙක් නම් ඔබ මං හිතනවා මේ දසත අපේ නාලිකාව සමග සම්බන්ධ වෙන අය මං හිතනවා බුද්ධිමත් පාඨකව වෙන්න ඇති කියලා. ඔබ ඔබේ විචක්ෂණශීලී මනසින් හදවතට එබී බැලුවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම නැමැති මේ ලෝකය දකින්න බැරි ලෝකයෙහි යථාරූපය දකින්න බැරි බුද්ධ පූජාවක් නම් මම හිතන්නේ ඒක ආනිසංසදායකයි කියලා. ඒ නිසා බුද්ධ පූජාව තැබීමේදී පහනක් දැල්ලුවත් හඳුන් කූරක් දැල්ලුවත් මේ මොකක් කළත් ඒ කරන පුද්ගලයා ඒ තුලින් ලෝක ස්වභාවය දකින්නට පුළුවන් නුවණක් ඇතිව කටයුතු කළොත් විතරයි ඒන් ආනිසංස දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් අර හරියට අර කවුද උපාසකම්ම කෙනෙක් අතුගා ඉන්නකොට හාමුදුරුවෝ වැඩියට පස්සේ කලබලයට කියලා ශ්‍රද්ධාව වැඩිකමට හාමුදුරුවන් ඇඟට ඉදලා හේතු කළා සාදු සාදු හාමුදුරනේ කිව්වා වගේ එකක් නෙක වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම යථාරූපී ක්‍රමයක් නැහැ. එතන නිවෙන පහන දිහා බලාගෙන ලෝකේ දකින්න පුළුවන් නුවණක් ඇති කර ගැනීම තමයි බෞද්ධ දර්ශනයේදී පහන් දැල්වීමේ අරමුණ. ඒ බෞද්ධ දර්ශනයේ පහන් දැල්වීමේ අරමුණෙන් බැහැරට ගිය බෞද්ධයෝ පැය 24 පුරා තෙල් ගැලුම් පිටින් දාලා බුදු පහන දැල්වපුවාම ඊවට ප්‍රේතයෝ ආකර්ෂණය වීම නවත්තන්න බෑ. මොකද බුදුදහමේ
ජාතක කතා සමහර ඒවා තියෙනවා නොනිමී දැල්වෙන බුදු පහනක් ලෝතුරා බුදුරජාණන් ඒ මට එක්කෙනෙක් ඉදිරිපත් කරපු සාක්ෂිය. නොනිමී දැල්වෙන පහනක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කිරීමේ ආනිසංසයෙන් ඔහු දිව්‍ය සම්පත් ලැබුවා කියලා. ඒක වෙනම කතාවක්. ඒක ඇත්තෙන් පිනක් ලැබෙනවා. නමුත් මේ ලෝකයේ භූත ප්‍රේත ආදීනු ජීවත් වෙනවා. එතකොට මේ නොනිමී දැල්වෙන හුළුවතු වගේ පහන් දැල්ලපුවාම මේවට ආකර්ෂණය වෙන මේ ආලෝකයේ හරහා එන හොඳ බලවේග වගේම නරක බලවේගයක් තියෙනවා. ඒ නිසා මේ ලෝකේ ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ගත්තොත් මධ්‍යම ප්‍රතිපදාව. ඒ නිසා එහි තියෙන්නේ මදහත් බව. එතකොට දාලා විනාඩි දෙකකින් මේ ඉවර වෙන පහනකුත් නෙවෙයි. දාලා පැය ගාණක් දැල්ලුණු පහනකුත් නෙවෙයි. මේ මධ්‍යම ප්‍රතිපදාවට යන්න දාලා පැයක් දෙකක් දැල්ුණාම ඇති. නමුත් අපේ සමහර පින්නතුන් මේ අධික ශ්‍රද්ධාව මේ ආමූලික ශ්‍රද්ධාව නිසා සමහර අපේ අය සිද්ධ කරන යම් ක්‍රියාපිළිවෙත් නිසා බොහෝ ගැටලු උදා කරගෙන අවසානයේදී ඒ අය විද පීඩාවන්ටපත් වෙච්ච අවස්ථා පිළිබඳ අපට ඕන තරම් දකින්න ලැබෙනවා. ඒ නිසා ඔබ බුදු පහන දැල්වන බෞද්ධයෙක් නම් මේක පැයකින් විතර නිවිල යන්න ඉඩ අරින්න. ඒක තමයි නියම බෞද්ධ දර්ශනයට අදාළව බුදු පහනක් දැල්වීමේ ක්‍රමය කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ ලෝකේ වාස්තු විද්‍යාවක් තියෙනවනේ. ඇත්ත බුදුදහමට වාස්තු විද්‍යාව අදාළ නැහැ. භික්ෂුන් වහන්සේනකට වාස්තු විද්‍යාව දාලත් නැහනේ. දැන් අපේ පන්සල් හදලා තිනවා පන්සලට වාස්තුවක් නැහනේ. දැන් පින්වත් ඔබේ ගයක් හදනකොට දිග බලනවා, පළල බලනවා, උස බලනවා, අරවම මහ ගොඩක් බලනවා. පන්සලක් හදනකොට එහෙම බලන්නේ නැහනේ. පන්සලක් හදනකොට ඒක හිතුණාද දිග පළල හිතිච්ච දිග පළලට ගත්තා. එන්න තමයි සාමාන්‍යයෙන් මේකට හේතු තමයි පන්සලක ජීවත් වෙන මිනිස්සයාට දරු පවුලක් නැහනේ. පන්සලක ජීවත් වෙන මිනිස්සුන්ට අනාගතයක් නැහැ. මේ මිනිස්සයා ආයේ පන්සලේ මහාන වෙලා ජීවිතේ කෙටි කරගෙන මෙහෙන් ගොඩ යන්නේ. මේ මිනිස්සුන්ට වාස්තුවෙන් අදාළ නැහැ. ඉතින් හරි. කිං කනිස්සන්ති තාරකා භික්ෂුන් වහන්සේලා මේ තාරකා වලින් වැඩක් නැහැ. නමුත් ගිහියට ඊට වඩා ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ මිනිස්සුන්ට ග්‍රහ ප්‍රශ්න, භූත ප්‍රශ්න, මිනිස්සුන්ට අමුදරුවෝ ඉන්නවා, රකින්න දේපොලක් තියෙනවා, ජීවත් කරන්න දරුවෝ ඉන්නවා, රකින්න ගොඩනගන්න අනාගතයක් තියෙනවා, රැක ගන්න પરම්පරාවක් ඉන්නවා. ඉතින් අපිට මොනවද තියෙන්නේ? අපිට ගොඩනගන්න අනාගතයක් නැහැ, රැක ගන්න කියලා. ඉතින් පන්සල කියන ඉතින් දායකව හදන එකක් නේ. රැක ගන්න පන්සලක් නැහැ, ගොඩනගන්න අනාගතයක් නැහැ, හදා ගන්න පැවැත්මකුත් නැහැ. අපට තියෙන්නේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ජීවත් වෙලා පිනක් දහමක් කරන් මැරෙන්න යන්න. ඒ කියන්නේ ඒ භික්ෂුවට අදාළ ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න. ගිහියට ඊට වඩා ගොඩක් දේවල් තියෙනවානේ. ඔහුට දරු පරපුරක් කියන ඔහුට රකින්න පරපුරක්, ගොඩනගන්න પરම්පරාවක් ගොච්චර ඔහුට තියෙනවා. ඉතින් ඔහුට මේ වාස්තුව බලපානවා. අපට ප්‍රශ්න ආවම අපි ඒක කමක් නැහැ. ඉතින් අපට දරුවෝ ඉන්නවයි, අපට අඹුවෝ ඉන්නවයි, අපි ඔය ජීවත් වෙන ටික අනුන් දෙන දෙයක් කෑව ජීවත් වෙනවා. දැන් පන්සලට ගොමනක් දාන මිනිස්සු ගෙනල්ලා දෙනවනේ. දැන් ගිහියන්ට ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා. ඒ මිනිස්සුන්ට ඒ වාස්තුවේ තියෙන යම් දෝෂ තත්ත්වයන් නිසා සමහරක් විට ඒ ජීවිතේට බාධක ඇති වෙන නිසා ගිහියෙක් බුදු පහන දැල්වීමේදී නිවසක ස්වභාවයයි බුදු පහන පන්සලක දැක්වීමේ ස්වභාවය අතර වාස්තු විද්‍යාත්මකවත් ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා ගිහියෙක් විසින් තමන්ගේ නිවසක මේ බුදු පහන දැල්වනවා නම් ඇත්තට මේකට වාස්තුවක් බලන්න වෙනවා. ඒකට හේතුව තමයි ඔහුගේ නිවසත් හැදුවේ වාස්තු විද්‍යාත්මක නිසා. දැන් පන්සලක් හැදුවේ වාස්තු විද්‍යාත්මක නොවන නිසා අපිට බුදු පහන කොහෙද දැල්වන්න පුළුවන්. නමුත් ඔබ නිවස හැදුවේ නැකත් බලලා නම්, ඔබ නිවස හැදුවේ වර්ගමූලයක් හදලා නම්, ඔබ නිවස හැදුවේ වර්ගඵලයකට අනුව නම්, දිගපල්ලක් උසක් උළුව මූට්ටු දිහා බලලා නම් ඔබ නිවස හැදුවේ ඔබට බුදු පහන තියන්නත් යම්කිසි නිශ්චිත වූ රටාවක්, දිශාවක්, ප්‍රදේශයක්, කොටසක් වෙන් කරගන්න සිද්ධ වෙනවා. ඒක වාස්තු විද්‍යාත්මකව බලපුවාම හොඳම දිශාව තමයි ඊසාන දිශාව. දැන් මේක අපේ බෞද්ධයන් තියෙන ලොකු ප්‍රශ්නයක්. ඊසාන දිශාව තිබ්බම ඊසාන දිශාව කොහොමද තියන්නේ? කොයි පැත්තටද තියන්නේ? ඔබේ නිවසේ මැදට ගිහිල්ලා මාලිමාව තියලා බලන්න ඊසාන දිශාව වැටෙන්නේ කොහාටද කියලා. ඒ ඊසාන දිශාවට ඉර වැටෙන විදිහ බලලා ඊසාන දිශාව බලලා ගිහින් ඉඳන් ඒ පැත්තෙන් බුදු පහන තැම්පත් කරගන්න එක තමයි කරන්නට ඕන දේ. ඒ වගේම තමයි ඒ ඊසාන දිශාවේ තෝරගන්නකොට බුදුරජාණන් වහන්සේගේ මුහුණත පිළිරුව තැම්පත් කිරීමේදී තියෙනවා ඒක දිශාවක් සහ විදිහක්. එතකොට බුදු පිළිමයේ මුහුණ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නිරිත පැත්ත බලාගෙන ඉන්න විදිහට තමයි බුදු පිළිමය ස්ථාපිත කරන්නට ඕනේ. අපි බුදුන් වහන්සේගේ මුහුණ දිහා බලන් ඉන්නවා. ඒ කියන්නේ අපි බුදුන් වහන්සේට පූජාව තිනකොට අපි ඊසාන දිශාව බලාගෙන ඉන්නවා කියන ක්‍රමයට තමයි මේ බුදු පහනක් බුද්ධ පූජාවක් ලැබීමේදී සිද්ධ වෙන්න ඕනේ ප්‍රධානම
කාරණා වෙන්නේ. සමහර පුද්ගලයන් කරන ඊටාම භයානක වැරදි ක්‍රියාපටිපාටිය මම කියන්නම්. හරියටම තමන්ගේ නිවසේ බ්‍රහ්මපාදයේ බුදුපහන තියෙනවා. ඒක කරන්න එපා. සමහරු කරන දේ තමයි හරියටම ගෙයි මැද අල්ලලා හරියටම ගෙයි මැද බ්‍රහ්මපාදයේ, ඒ කියන්නේ වාස්තු පුරුෂයාගේ නාභිය මැද දල්නවා මේ පහන. මේක හරි වැරදි. වාස්තු විද්‍යාත්මකව මේ ගෙදරක මැද තියෙන්න ඕනේ හිස්ව. මේක තමයි අපි පස්සේ කාලෙකදී අවස්ථාව ලැබුණු සාකච්ඡා කරමු. ගෙදරක මැද හිස් තියෙන්න ඕනේ. දැන් අපි කියන්නේ ගෙදර මැද පෑගෙන්න හොඳ නෑ කියලා. ඒක අපි හදාගත්ත කතාවක්. එහෙම වාස්තුවේ නෑ. වාස්තුවේ කියන්නේ ගේ මැද නිදහස් වෙන්න ඕනේ. ගෙයි මැද පෑගෙන්න හොඳ නෑ තමයි. ඒක හරි. පෑගෙන්න හොඳ නෑ. අපි ඒකට කරන්නේ අපි එතෙන්ට එක්ක තියෙනවා මොකක් හරි මල් ආසනයක්. නැත්තම් එතන අපි දෙන ලොකු මල් පෝච්චියක්. කියලා අපිට ඒ හරියට බ්‍රහ්මයේ ඒ කියන්නේ මැද හරියට මධ්‍ය ලක්ෂය අපිට පෑගෙන්නේ නැති වෙන්න සකස් කරගන්න පුළුවන්. නමුත් ඔතන බුදු පහනක් දාල්වලා හරියටම මධ්‍ය ලක්ෂයේ පීඩාවටපත් කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒක සමහරු කරන වැරදි ක්‍රියාපටිපාටික නිසා වාස්තුවත් එක්ක අපට සාකච්ඡා කළොත් නිවසක මැද අනිවාර්යෙන් නිදහස් වෙන්න ඕනේ. අපි පැරණි අපේ ලාංකීය වාස්තු විද්‍යාත්මක ග්‍රන්ථවල ඊටාම පැහැදිලිව උගන්වන දෙයක් තමයි පැහැදිලි උගන්වනවා නිවසක බ්‍රහ්මපාදය මධ්‍ය ලක්ෂය විවෘත නොවුනොත්, ඒ කියන්නේ ඒක නිදහස් නොවුනොත් අනිවාර්යෙන්ම gedara ගෘහ ප්‍රධානියාට එක්ක හෘද රෝගයක් ඇති වෙනවා. නැත්නම් හැම වෙලාවකම gedara ගෘහ ප්‍රධානියා නිතරම සිත් පීඩාවකින්, නිතරම හදවතේ ගින්නකින් යුක්තව ජීවත් වෙන සිද්ධ වෙනවා කියන එක. ඇත්තටම මේ වාස්තුව කියලා කියන්නේ මේ ලෝකෙ තිබිච්ච ඉතාම ප්‍රබල දෙයක්. මම මේකට හොඳ උදාහරණයක් කියන්නම්. ලංකාවේ රාවණ තමයි වාස්තු විද්‍යාව හිටපු අග්‍රගණ්‍යතම වාස්තු විද්‍යාඥයා. ශ්‍රීමත් මහා රාවණ නිරිඳුන් තමන්ගේ ලංකාපුරය, ලංකා රාජධානිය තුල හදාගත්ත ලංකාපුරය හැදලා තිබුණේ කිසිම කෙනෙකුට ලං වෙන්න බැරි විදිහේ වාස්තු නිර්මාණයකින්. හනුමන්තා රාම විසින් ලංකාවට එවන්නේ මේ ලංකාවට ඇතුල් වෙන්න බැරි වෙන මේ වාස්තු විද්‍යාව ඉගෙනගෙන එන්න කියලා. හනුමන්තා ලංකාවට එන්නේ ඒකට. ඔහු මේ මොන විදිහකින්වත් ලංකාවට ඇතුල් වෙන්න බැරි වුණු මේ ක්‍රමය, මේ ජ්‍යොතිෂමය විද්‍යාත්මකව හැදපු මේ ජ්‍යාමිතික හැඩය ඔහු අවුරුදු ගාණක් පුරා මේ ලංකා පොළොවේ ඉඳන් අධ්‍යයනය කරලා ඉවරලා රාමට ගිහිල්ලා කියනවා මෙන්න මේ විදිහට තමයි මේ වාස්තුව හදලා තියෙන්නේ. මෙන්න මේ හැකියාව නිසා තමයි මේ මාලිගයට ඇතුල් වෙන්න බැරි. ඒ තරම් ජ්‍යාමිතික ශක්තියකින් මේක හිර වෙලා තිබුණා. නමුත් මෙන්න මේ ක්‍රමයෙන් තමයි මේ වාස්තුව බිඳින්න පුළුවන්. ඒකේ දෝෂ තැන්. ආදී වශයෙන් රාමට හනුමන්තා මේ ගැන පැහැදිලි කළා. ඒ අනුව ඉන්දියාවට ලංකාවෙන් තමයි වාස්තු විද්‍යාව ගියේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අර ඔළුවේ ජටා බැඳගත්ත සාමිල ලංකාවට ඇවිදිලා ඒ ලංකාවෙන් ඉන්දියාවට රැගෙන ගිය ඒ වාස්තු විද්‍යාව දැන් ඇවිල්ලා අපට උගන්වනවා සම්පූර්ණ වෙනස්ම ක්‍රමවේදයකට. මේක මෙහෙම නෙමෙයි, මේක මෙහෙම නෙමෙයි. අපේ අරන් ආපු ක්‍රමයක්. අපි රාහු කාලයට ගරු කළානේ. හරි, අපි රාහු කාලයට ගරු කළා. ඒ අපේ සම්මුති ටිකක් තියෙනවානේ. අපි සෙනසුරාදා ගෙයක් හැදුවේ නැහැ. අපි ඉරිදා ගෙයක් හැදුවේ නැහැ. අපි රාහු කාලේ වැඩක් පටන් ගත්තේ නැහැ. මේ අපේ ලංකාවට උරුම ක්‍රමයේ මේ. ඉන්දියාවට රාහු කාලේ බලපාන්න නැති වෙන්න පුළුවන්. හරි. ඒ ඉන්දියාවේ තියෙන අක්ෂාංශ දේශාංශ ක්‍රමය. ඒ තියෙන ජ්‍යාමිතික හැඩය. අපට රාහු කාලේ අපේ ලංකාවේ ජ්‍යාමිතික හැඩයට බලපානවා. එක්තරා සාමිවරු නම කියන්නේ ඔහු හදන නැකත් ගොඩක් හදන්නේ රාහු කාලේ. මං වෙයි සාමියෝයි කියලා නෑ, රාහු කාලේ බලපාන්නේ නෑ. මං ඒ සාමිලක සාමිට බලපාන්නේ නැති සාමි ඉන්දියාවෙන් ආපු නිසා සාමිගේ රටේ බලපාන්නේ රාහු කාලය. හරි. නමුත් සාමි ලංකාවට රාහු කාලේ බලපානවා. ලංකාවට හරියන විදිහට තමයි ලංකා කේන්දරයට ගැලපෙන විදිහට තමයි ලංකාවේ තිබුණු වාස්තු විද්‍යාව ජ්‍යොතිෂය හැදුනේ. සාමි කියන්නේ ඉන්දියානු ජ්‍යොතිෂය. ඉන්දියානු ජ්‍යොතිෂය ලංකාවට හරියන්නේත් නැහැ. ලංකා ජ්‍යොතිෂය ඉන්දියාවට හරියන්නේත් නැහැ. දැන් ඒගොල්ලන් කියන්නේ රාහු කාලේ රාහු මුහූර්ත මොකක්ද තිබතරන්නේ? ගෝධුලි මුහූර්තයක් කරේ මොනවා කරේ මුහූර්තයක් ඇදිච්චාම ඔය ඔක්කොම දෝෂ භංග වෙනවා කියලා. ඒගොල්ලන් එහෙමනේ කියන්නේ.
ඒක ඉන්දියානු වාස්තු විද්‍යාව. ඉන්දියානු ජ්‍යොතිෂ විද්‍යාව. ඉන්දියානු ජ්‍යොතිෂ විද්‍යාව කියන්නේ රාහු කාලයක් වැඩක් නැහැ, මරුත් වැඩක් නැහැ, මොන හෝරා වුණත් වැඩක් නැහැ. මෙන්න මේ මුහුර්තයේ තියෙනවා නම් ඔක්කොම බංග වෙනවා කියලා. ඒ ඉන්දියාවට හරියන ක්‍රමේ ලංකාවට හරියන්නේ නැහැ. දැන් ලංකාවේ මන්තර ගිහින් අරාබි මෙතුරට හරියන්නේ නැහැනේ. දැන් අරාබි රටවල් වලට අපි ගිහිල්ලා ලංකාවේ මන්ත්‍ර මෙතුරට ඒ ප්‍රතිඵලයක් නැහැ. ඇයි? මේ මිනිස්සුන්ට ඒ ශක්තිය මෙහෙව හිට හරියන්නේ නැහැ. එහෙට ගිහිල්ලා කෙනෙක් මතුරනවා නම් අරාබියට අයිති ඒකට කියනවා අපි අරාබි මන්ත්‍ර කියලා. දැන් ඕන් අල්ලාහ් මාරු බලන්න මේ මන්ත්‍ර පටන් ගන්න තියෙන ඕන් අල්ලා පටන් ගන්න මේ රටවල් වල මන්ත්‍ර ඕන් අල්ලාහ් මාරු බිස්මිල්ලාහ් ඉල්ලා ඉල්ලා ඉම්බාලු ගුරුකි ආදේශ ගුරුකි පට්ටානි ගුරුසි යෝකි කායා කාබේලි කායා තොසා ඔය විදිහටනේ යන්නේ. දැන් බිස්මිල්ලාහ් බලන්නකෝ. බිස්මිල්ලාහ් පටන් ගන්නෙත් අල්ලාහ් කියන වචන. මේ ඒ රටවල් වලට ඒ මන්ත්‍ර. එහෙමකට ඒ මන්ත්‍ර අපේ රටට හරියන්නේ නැහැ. අපේ රටේ මන්ත්‍ර ඒ රටට හරියන්නේ. ඒ වගේ තමයි මේ ජ්‍යොතිෂයේ විද්‍යාව ගත්තත්, වාස්තු විද්‍යාව ගත්තත්, පහන් තැබීමේ ක්‍රමය ගත්තත්, බුදු පහන තැබීමේ ක්‍රමය ගත්තත්, මේ මොන ක්‍රමයක් ගත්තත් අපේ ලංකාවට ආවේනිකව අපේ භූමියට ගැළපෙන අපට අපේ ශක්තිය ගොඩ නැගෙන විදිහේ අපට අනන්‍යතාවයකින් යුක්ත වූ ක්‍රමවේදයක් තිබුණා. තිබිලා තියෙනවා. තිබුණා. අදටත් ඒක තියෙනවා. මතු අනාගතෙත් ඒක තිබෙනවා. ඒ නිසා මේ ක්‍රමය හරියට දැනගෙන අපිට මේ ගමන ගියොත් අපට දිග ගමනක් යන්න පුළුවන්. නැත්තම් අපේ ක්‍රමය වරදවා පටල ගත්තොත් ඉන්නතුණි අපිට හැම දෙයක්ම අවුල් ජාලාවක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් බලන්නකෝ. සුද්ධ කන්නේ අමු මාළු පෙතිනේ. අපිට ගන්න පුළුවන් අමු මාළු පෙති. අපිට කැවුත් එහෙන් බඩේ යනවා. නේ? මේ මිනිස්සු කන්නේ අමු මාළු පෙත්ත. අපිට පුළුවන් අමු මාළු පෙති කන්නේ. මිනිස්සු අමූරු පෙත්තක් කන්නේ. හරක් මස් අමු පෙත්තක්. අනික දැන් ඒ මොකුත් ඕනේ නැහැ. උන් මොනවද කන්නේ? උන් කන්නේ චීස් පෙත්තයි, බටර් පෙත්තයි, සලාද කොළයයි, පාන් පෙත්තයි. අපට කාලෙටත් නේ අපට මන්ද පොසෙන්ද මැරෙනවනේ පහුදා උදේදී කලන්ත වෙනවා. මේ රටවල් වල දේශ ගුණයට හරියන්නේ. කාල ගුණයට හරියන්න තමයි ඒ ආහාර රටාව හදලා තියෙන්නේ. සීත කාලෙත් සීත දේශ ගුණෙහි ආහාර දිරවනවා හරි අඩුයි. බලන්නකො සීත දේශ ගුණයේදී ආහාර පැසවන්නේ හරි හිම ඉන්නේ. ඒ රටවල උන්ට චීස් පෙත්ත බටර් පෙත්ත කවම ඇති. දැන් අපේ මේ රට මහා ගිනි ගත්ත රටක්. අග්නිය වැඩි රටක්. මේක බොහොම තීක්ෂණ අග්නි ධාතුර අයිති රටක් ශ්‍රී ලංකාව කියලා කියන්නේ. මේ රටේ මිනිස්සුන්ගේ ශරීර පැහෙනවා. නිතරම ශරීරයේ අග්නිය වැඩි. ඒ කියන්නේ මේ ශරීරේ කළු. ඉතින් එතකොට මේ කාල වර්ණ ශරීරයක් හේබි අපේ මිනිස්සුන්ට චීස් පෙත්තක් බටර් පෙත්තක් කාලා හරියන්නේ නැහැ. සුද්ධ අපේ රටට ආවම උන් බය වෙනවලු අපේ මිනිස්සු කන විදිහ ගත්තාම. ඒක වෙනම කතාවක්. අපි කනවා වැඩි නෙමෙයි අපේ ශරීරයේ දහනයේ වේගය වැඩි. ඒක මේ ශරීරයේ මේ මහ පොළොවේ පෘථිවියේ ඒ ලංකාවට පිටලා තියෙන ජ්‍යාමිතික හැඩෙත් එක්ක ඒක දහනය වෙන වේගය වැඩි. ඒකයි අපිට බත් පිඟානක් කන්න ඕනේ. උන්ට බත් පිඟානෙන් කාලක් කන්න. උන් චීස් පෙත්ත බටර් පෙත්ත. ඒ වගේ තමයි මේ ජ්‍යොතිෂයේ වාස්තු විද්‍යාව බුදුපහන් තැබී මේ සියලු දේ ගැන කතා කළොත් අපට ඒ ඉන්දියානු ජ්‍යොතිෂයේ හෝ වාස්තුව හෝ අපට බලපාන්නේ අපට වැදගත් නැහැ. අපට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපට තියෙන්නේ අපට ආවේනික වූ අපේම ක්‍රමවේද. ඒක නිසා අපටම ආවෙනික වූ අපේ ක්‍රමවේදයන් ගැන අපි සාකච්ඡා කරමින් සත්‍ය ලෝකයට ප්‍රකාශ කිරීම සහ මේ ගැන ඔබ දැනුවත් කිරීම තමයි හැම වෙලාවකදී අපේ බලාපොරොත්තු. ඒ නිසා මේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙච්ච ඔබ මම හිතනවා වියක්තුන් බුද්ධිමතුන් වෙන්න ඇති. ඒ නිසා ඔබ මෙවැනි තොරතුරු නිතර එක්රැස් කරනවාද සොයනවා ඇති. එහෙමනම් ඔබට මම හිතනවා මේ මම ඉදිරිපත් කරන්න හිතන විග්‍රහය ඔබව අලුතෙන් හිතන්නට යොමු කරાવી. ඔබට අලුතෙන් දෙයක් කල්පනා කරන්න ඔබේ හිත යොමු කරાવી. අපේ දේ අගයන්නේ නැතුව මේ එක එක රටවල් වලින් එන යන විවිධ ගුරුකුල සම්ප්‍රදායන් වලට ටිකක් යොමු වෙන්නේ නැතුව ජ්‍යොතිෂ විද්‍යාව ගත්තත් වාස්තු විද්‍යාව ගත්තත් අපේ ලංකාවේ ජීවත් වෙන ජ්‍යොතිෂවේදියෙක්ගෙන් කේන්දරයක් හෝ ප්ලෑනක් හෝ නැකතක් හෝ හදනවා විනා ඉන්දියානු සාමිලගෙන් පූසාරිලගෙන් අරගෙන් මූන්ගෙන් මේවා හදලා ඉවර වෙලා අපට නොගැලපෙන නැකත් ශාස්ත්‍රයන්ගෙන් අපේ ජීවිතය විනාශ කරගෙන පටලවා නොගෙන බුද්ධිමතුන් ලාංකිකයින් වශයෙන් මේ ගමන යන්නට ඔබ හැම කෙනෙකුටම ප්‍රඥා ලෝකයේ පහළ වේවායි ආශිර්වාද කරමින් අද ඔබට මේ නාලිකාව හරහා සිදු කරන්නට ඉදිරි මේ උතුම් දැනුවත් කිරීමේ පණිවිඩය සමාප්ත කරමින් ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. තවත් දවසකදී අපි හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.